නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් අද මැයි මාසයේ 29 වෙනිදා සම්ප්‍රසාදනී උතුම් සද්ධර්ම දේශනාව ඔබට සමීප කරමින් සුපුරුදු ලෙසින් අපේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ පින්වන්ත හැමදෙනාම මුණ ගැහෙනවා. ඉතින් අපි දන්නවා ධර්ම ශ්‍රවණය කිරීමේ අපේක්ෂාවෙන් ඔබ අප සමග සැදී පැහැදී සිටිනවා කියලා. පින්වන්ත හැමදෙනාම ඊටම දයාවෙන් මේ පිණිස අපි ඒකනාසි කරගන්නේ මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාාර ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරගන්න තවත් පින්වන්ත අවකාශයක් ඔබ හැමදෙනා වෙනුවෙන් ඔබ හැමදෙනා කැටුව උදා කර ගැනීමයි අපේ අපේක්ෂාව. ඉතින් අප හැමදෙනා වෙනුවෙන් අද දවසේ සම්ප්‍රසාදනී උතුම් සද්ධර්ම දේශනාව වෙනුවෙන් සදැහැති දායකත්වයේ දරන්නේ විශේෂයෙන් ඉතාලියේ වෙසෙන මැයි මාස 29 වෙනි දින උපන් දිනයේ යෙදෙන අද දින උපන් දිනයේ යෙදෙන යශෝදා නිල්මිනී සහ මැයි මාස 14 වෙනි දින උපන් දිනයේ යෙදෙන අමල් බුද්ධික යන පින්වන්ත දෙපළට නිදුක් නිරෝගී සුවපත් භාවය පැතීමේ අපේක්ෂාවෙන් ඉතාලියේ වෙසෙන පින්වත් ජේ යශෝදා නිල්මිනී පිරිස් මහත්මිය විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් මේ පින්වන්ත හැමදෙනාමත් පිනති ඔබ හැමදෙනාමත් කැටුව උතුම් ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා කරගන්න අපි සූදානම්. අපට අනුකම්පාවෙන්ම මන්දිරියට උතුම් සද්ධර්ම දේශනාව වෙනුවෙන් වැඩම කොට වදාළ ගරුතර මහා සංඝරත්නයේ ගෞරවයෙන් වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් මේ උතුම් සද්ධර්ම දේශනාව සිදු කිරීමට කාලය අපට අනුකම්පාවෙන් ධර්මානුශාසනාව සිදු කරනසේක්වා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය 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 නමෝ බුද්ධාය. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු. පින්වත් පිරිස, උතුම් පංචශීලයේ සමාදන් වෙන්න කියන්න. සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. සොරකමින් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ
සිල්පදේ සමාදන් වෙමි. උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද අමා මහ නිවන පිණිසද උපකාර වේවා. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සදහැවත් පින්වත්නි, අද දවසේදී මේ උතුම් ධර්ම දේශනය ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ විකාශනය කරන්නට දායකත්වයෙන් එක් කරන්නේ ඉතාලියේ ජීවත් වෙන මේ මාස 29 වන දින උපන්දිනයේ දෙන යසෝධා නිල්මිනී මහත්මිය සහ මේ මාස 14 වන දින උපන්දිනයේ දෙන අමල් බුද්ධික මහත්මයා කියන දෙපළ විසින් ඒ පින්වත් දෙපළට නිදුක් නිරෝග සුවසම්පන්නිය පිණිස චිරජීවනයේ පිණිස යහපත පිණිස ධර්ම අවබෝධයේ පිණිස තමයි පින් රැස් කරගන්න ජේ යසෝදා නිල්මිනී පීරිස් මහත්මිය විසින් මේ සඳහා දායකත්වයෙන් එක් කරලා මේ උතුම් පින අද කරගන්නේ මේ නෑහිත මිතුරෝ මේ ධර්ම දේශනාවට සම්බන්ධත් කරවලා. පින්වත්නි, අපි මේ මනුස්ස ජීවිතය ගත කරනකොට අපිට වාසනාවකට බුදුරජාණන් වහන්සේගේ ධර්මය හම්බ වුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ පිහිට පිරිසන් ලබා ගන්න පිරිස් 4ක් ගැන. එක පිරිසක් තමයි භික්ෂූන් වහන්සේලා. අනිත් පිරිස භික්ෂුණීන් වහන්සේලා. අනිත් පිරිස උපාසක පිරිස. ඊළඟ එක උපාසිකාව. මේ 4 ගොල්ලොටම පුළුවන්කම ලැබෙනවා. මොකද්ද? භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ පිහිට පිළිසරණ කරගෙන සතර අපායෙන් නිදහස් වෙන්න. අවබෝධයක් කරා යන්න. දැන් ස්වාමීන් වහන්සේලාටත් මේ උපාසක උපාසිකාවන්ගේ උපකාර අවශ්‍යයිද නැද්ද? අවශ්‍යයි. දාන බෙදවෙන්නේ නැත්නම්. ඒ වගේම උපාසක උපාසිකාවන්ට ස්වාමීන් වහන්සේලාගේ කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර අවශ්‍යද නැද්ද? අවශ්‍යයි. කණ්ඩ කොච්චර තිබ්බත් මේ හිත හදාගන්න යම් දහමක් අවශ්‍යයි නේ. එතකොට පින් රැස් කරගන්න දාන ටිකක් දෙන්න. ඒ දැකිය යුතු උතුම් පිරිස අතර උතුම් පිරිසක් කනේ භාගතුන් වහන්සේ ශ්‍රාවක සංඝරත්නය දකින්න, ඒ පින රැස් කරන්න, වැඳලා පින් රැස් කරගන්න, පරලෝ යහපත ඇති කරගන්න අවශ්‍ය පිරිසක්. එතකොට මේ දෙපිරිසම බුද්ධ ශාසනයේ ඉන්න පිරිස්. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ ළඟට නිතර දහම් කතාවට ආපු උපාසක මහත්තයෙක් තමයි සවැත් නුවර ඉන්නකොට කවුද? අනාථපිණ්ඩික සිටුතුමා. එයානේ ඒක හදලා පූජා කළේ. ඉතින් මේ ඒ අනාථපිණ්ඩික සිටුතුමා භාගතුන් වහන්සේ ළඟට දවසක් ආවා. එහෙම ඉන්නකොට බුදුරජාණන් වහන්සේ අදාලා සිටුතුමනි, මේ ලෝකේ ඔබ වගේ එයා දැන් අනාථපිණ්ඩික සිටුතුමා උපාසක මහත්තයෙක්නේ. ඒකට එයා කාමයේ අනුභව කරන කෙනෙක්.
කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස වලින් සතුටු වෙන. හිතුනොත් රැයට කන. නේ? ලස්සනට මේ ඇඳුම් ගන්න. නේ? ඊට පස්සේ වාහනයක් ගන්නවත් හිතුනොත් ඊට පස්සේ ගමනක් යනකොට හිතුනොත් සල්ලි දීලා මොකද කරන්නේ? බොම්බයි මටයි කන්න හිතුනොත් කනවනේ. නේ? දැන් ස්වාමීන් වහන්සේලාට එහෙම බෑනේ. නේ? එතකොට ගමනක් හිතුනොත් යනවා. ඊට පස්සේ රතු පාට හිතුනොත් රතු පාට අඳිනවා. නේද? නිල් පාට හිතුනොත් නිල් පාට අඳිනවා. නේද? එහෙම ඊට පස්සේ මල ගෙවල් වලට ගිහිල්ලා ඒ වගේ කොහොමද සූදුක් බලන, මගුල් ගෙවල් වලට ගිහිල්ලා පොඩ්ඩක් සින්දුවක් කියලා නටන. එහෙම පිරිසට කියනවා මොකද්ද? කවුද කියලාද? කාම භෝගීන් කියලා. කාමයේ අනුභව කරන. ඒගොල්ලෝ ප්‍රශ්නයක් නෑ. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස වලින් හොඳට සතුටු වෙනවා. අඹදරුව පෝෂණය කරනවා. නේද? වගකීම් කරනවා, රැකියාවක් කරනවා. ඒ ඇයිට කියන කවුද? කාම භෝගීන් කියලා. එතකොට අනාථපිණ්ඩික සිතුමත් බිස්නස් කරන කෙනෙක්. එතකොට එයත් ඒ විදිහට වාසය කරනවා. හැබැයි උපෝසතේ ගන්නවා, ඒව කර ගන්නවා. ඉතින් මේ භාගතුන් හස් වදාලා පින්වත් ගෘහපතිය මේ කාම්සප්ප අනුභව කරන පුද්ගලයෝ 10ක් මේ ලෝකේ ඉන්නවා කිව්වා. ඒ ගැන තමයි අද මම කියලා දෙන්නේ. කාම භෝගී සූත්‍රය මේ අංගුත්තර නිකාය 6 පොත් වහන්සේගේ අන්තර්ගත. කොටස් කීයක් ඉන්නවද පුද්ගලයෝ? ඒ කාමයේ අනුභව කරන අය කියන 10 කොටසක් ඉන්නවා. මෙතන දැන් 20 දෙනෙක් විතර ඉන්නවනේ අම්මලා. බණ අහන්නත් ඉන්නවනේ දැන් අපි හිතමු 10000ක් අහනවා කියලා. මේ බණ අහන වෙලාවේ සද්ධා රූපాని. ඒ ඔක්කොම මේ 10ට අන්තර්ගතයි. 11ක් නෑ. 9කුත් මේ කොටස් 10න් එකකට අයිති අනිවාර්යයෙන්. ඒ හින්දා අහගෙන බලා යනකොට දැන් කවුරු ගැනද මේ කියන්නේ ඇත්තටම? තවන් ගැනනේ. සුමන නැන්දත් මේකට තමයි අයිති කියලා හිතන්න එපා. හිතන්න ඕනේ කවුද කියලා? මම මේකටද අයිති. මම මේකටද අයිති. මම මේකට අවසානයේ 10 වෙනි එක්කෙනා ගැන කියනකොට මොකද වෙන්නේ? එතකොට ඉවරයි විභාගය අවසන්. එතකොට මොකද වෙන්නේ? තමන් එක ගොඩකට අයිති වෙනවා. තේරුණාද? බුදුරජාණන් වහන්සේ අදාලා පළවෙනි එක්කෙනා තමයි මේ කාම භෝගින් අතර එයා හරිම අධර්මවාදී කෙනෙක්. අධර්මයෙන් තමයි ඉන්නේ. අනිත් අය කෙරෙහි කිසි අනුකම්පා කරනව නැහැ. කොහොම හරි සල්ලි හම්බ කරනවා. අධර්මයෙන් සල්ලි හම්බ කරන්නේ. එක්ක අරක්කු ඉගුණලා, එක්ක හොරකම් කරලා, එක්ක වැරදි කාමසේනය කරලා, එක්ක බොරු කියලා කොහොම හරි අනිත් අයට පීඩාවක් දීලා, දුකක් කරදරයක් දීලා සැහැසි ලෙස ඔන්න සල්ලි හම්බ කරනවා කියන. හරි? ඒ වගේම එයා එහෙම අධර්මයෙන් සල්ලි හම්බ කරලා හැබැයි අම්මට සලකන්නේවත්, තමන් කන්නේ බොන්නේවත් නැහැ. හරි? කවුරු හරි ඉල්ලුවොත් දෙන්නෙත් නැහැ. පිනක් කරන්නෙත් නැහැ. ඕන එක්කෙනා කියනවා කවුද? පළවෙනි කාමභෝගියා. ගිහි ගෙදර ඉන්න උපාසක උපාසිකාව අතර ඉන්න කවුද? පළවෙනි එක්කෙනා ඔයා කියන. දැන් එහෙම ඉන්නව දැකලා නැද්ද? අහලා දැකලා තියෙනවනේ. ඔව් ගෙවල් ගමේ ගොඩේ ඉන්නවනේ. හොරකම් කරන සමහරට හොරෙන් අරක්කු විකුණනවා. එහෙම කරනවනේ. ඊට පස්සේ තමන් කාලා බීලා ඉන්නෙත් නැහැ. ඊට පස්සේ පිනක් දහමක් කරන්නෙත් නැහැ. එහෙමයි ඉන්නවා කියනවා. ඒ කවුද? පළවෙනි කොටස. දෙවෙනි එක්කෙනා තමයි කොහොමද? පුද්ගලෙක් ඉන්න එයා හරිම අධාර්මිකයි. සල්ලි හම්බ කරන්නෙම අධර්මයෙන්. හරි? හම්බ කරනවා. ඒ වගේම හැබැයි ඉතින් තමන් හොඳට කාලා බීලා සතුටින් ඉන්නවා. අම්මා තාත්තලා හොඳට කන්න දෙනවා. දරුවොත් හොඳ ඉස්කෝලේ වලට යාන වාහන අරගෙන ගෙවල් හදාගෙන ඉන්නවා. හැබැයි බෙදලා දෙන්නේ නැහැ. කිසිම පිනක් කරන්නේ නැහැ. සිල් ගන්නේ නැහැ. බණක් අහන්නේ නැහැ. දානයක් දෙන්නේ නැහැ. එහෙම අය තියෙනවද නැද්ද? එහෙම අයත් ඉන්නවා කියලා. දැන් කොටස් කීයද? 2යි. තුන්වෙනි එක්කෙනා තමයි භාගතුන් වහන්සේ වදාලා මේ ගෘහපතිය එක්කෙනෙක් ඉන්න හරිම අධාර්මිකයි. සල්ලි හම්බ කරන්නේ හොඳ නැති විදිහටමයි. හැබැයි තමන්ගේ සුවපත් භාවය ගැන හිතනවා. එයා මොකද කරන්නේ? දෙමව්පියන්ට සලකනවා. හොඳට ගෙවල් දොරවල් හදාගෙන ඉන්නවා. ඊට පස්සේ දානෙත් දෙනවා. සිල් ගන්නත් යනවා. හැබැයි සල්ලි හම්බ කරන්නේ හරිම අධාර්මික විදියට. සත්තු මරලා, හොරකම් කරලා, මත්පැන් විකුණලා ඒ වගේ. තේරුණාද? ඕන්න කොටස් 3යි. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ අදාළ තව පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ ධර්මානුකූලව කටයුතු කරා යන ගමන් අධර්මයෙන් සල්ලි හම්බ කරන්න අවස්ථාවක් හම්බුනකම මොකද කරන්නේ? ඒකත් එහෙමත් හම්බ කරනවා. ධර්මයෙන් සහ ධාර්මිකව සහ අධාර්මිකව කියන දෙකෙන්ම සල්ලි හම්බ කරනවා. ඒ පිරිස සමහරක් අය ඉන්නවා කියනවා තමන්ගේ යහපත ගැන හිතන්නේ තමන් කන්නේ බොන්නේ නැහැ කියනවා.
දන් දෙන්නෙත් පින් කරන්නේ මොකුත් නැහැ. එහෙම පිරිසකුත් ඉන්නවා. ඒ පිරිසක වෙනස් වෙන්නේ මොකද්ද? ඒගොල්ලෝ අධාර්මිකම නැහැ. සල්ලි හම්බ කරන ටිකක් මොකද්ද? ධාර්මිකයි. බුදුරජාණන් වහන්සේ අදාලා එහෙම කොටසකුත් ඉන්නවා. ඒ කිවෙනි කොටසද? හතරවෙනි කොටස. පස්වෙනි කොටස තමයි ධර්මයෙන්ුත් ඒගොල්ලෝ සල්ලි හම්බ කරනවා. අධර්මයෙන්ුත් සල්ලි හම්බ කරනවා. තමන්ගේ සුවපත් භාවය ගැන හිතනවා. හැබැයි කිසිම දෙයක් කාටවත් දෙන්නවත් පිනක් කරන්නවත් නැහැ. ඒ කියවෙන කොටස පස්වෙනි පුද්ගලයා. ඒ වගේම හයවෙනි පුද්ගලයා තමයි ධර්මයෙන් අධර්මයෙන් දෙකෙන්ම සල්ලි හම්බ කරනවා. ඒ වගේම බෙදලත් දෙනවා. පිනුත් කරනවා. ඒ වගේම තමන්ගේ ගෙදර අයට ඥාතීන්ට හොඳට සලකනවා. හැබැයි යාගේ අඩුපාඩුව තිබුණ මොකද්ද? හොඳටත් හම්බ කරනවා. ඒ වගේම අවස්ථාවක් හම්බ වෙනකම අසනක් ගහ අල්ලසොත් ගන්නවා. ඕන්නෝක තමයි වැඩි. ඒකට ආය තරාතිරමක් නැහැ. ගොවි තැනේ සිට ඉහළ පුටු දක්වාම වායු සමීකරණය කරපු කැරකෙන පුටුව දක්වාම මේ ඉන්නවා. නැද්ද? එහෙම ඉන්නවා. එතන ඉන්නවා කියන්නේ. ඊළඟ එක තමයි ඊළඟ පුද්ගලයා තමයි එයා හත්වෙනි පුද්ගලයා. එයා ගෙදර ඉන්නවා. රුපියලක් හම්බ කරත් හම්බ කරන්නේ ධාර්මිකව. සමහරක් ගුරු වෘත්තිය කරන ඉතාමත්ම සත්පුරුෂ යහපත් ගුරුවරු ඉන්නවා. ගොවි තැන්පත් කරන ගොවි මහත්තුරු ඉන්නවා. ඒ වගේම වෙද හෙදකම් කරන වෙද මහත්තුරු වෛද්‍යවරු ඉන්නවා. හරිම ධාර්මිකයි. හරිම ධාර්මික. හරියටම තමන් හම්බ කර රුපියල ගැන සැඳෑ සමය සතුට වෙනවා. ස්වාමීනි අපි කවදාවත් සත්ත 5ක් අයුතු විදිහට හම්බ කරලා නැහැ කියලා සතුට වෙනවා. හැබැයි යාට ගේ හදන්න අවුරුදු 45යි 50යි ගේ හදනකොට. හැබැයි ධාර්මිකයි. එහෙම හරිය යහපත් අය ඉන්නවා. කිසිම රුපියලක් හොරගම් කරලා නැහැ. ගත්ත වැටුපට හරියට වැඩේ කරලා තියෙනවා. පරක්කු වෙලා වැඩට ගිහිල්ලා නැහැ. ළමයින්ගෙන් අසාමාන්‍ය විදිහට ගර මේ කියන්නේ ඒ අය පීඩාවටපත් කළ සල්ලි අරන්නේ. සල්ලි එකතු කරලා ඒ වගේ හොරා කාලා නැහැ. හරිම දැහැමී කියනවා. රුපියලක් පවා. හැබැයි යා කිසිම සල්ලි තිබ්බත් සමහරක් කාට ධාර්මිකව හම්බ කරපු සල්ලි තිබ්බත් එයා මොකද කරන්නේ? එයා Tamanටවත් ඇඳුමක් ගන්නෙ නැහැ. මම මේ ධාර්මික හම්බ කරපුවා ඔන්න ගෙදර ඉඳලා ඉගෙන ගන්නilla කියලා ළමයින්ට උගන්වන්න වියදමක් කරන්නේ නැහැ. කටට රහට කණ්ඩ කෑම ටිකක් ගේන්නේ නැහැ. තමන්ගේ සුවපත් භාවය ගැන හිතන්නේ නැහැ කියනවා. ධනක් පිනක් දෙන්නෙත් නැහැ කියනවා. එයාගේ ඔළුවේ තියෙන මොකද්ද? අපි ධාර්මිකයි කියන එක විතරයි සමහරක් වෙලාවට. හැබැයි ඇත්තටම ධාර්මිකයි. එහෙම අයත් ඉන්නවා කියන. ඒ කියවෙනි කොටසද? 7 වෙනි කොටස. 8 වෙනි කොටස තමයි ධාර්මිකවම රුපියලම හම්බ කරනවා. ඒ වගේම තමයි එයා තමන්ගේ සුවපත් භාවය ගැන හිතනවා. සමහරක් ගුරුවරු ගොවි මහත්තුරු ඉන්නවා. හරියට දියුණු වෙලා තියෙනවා. සල්ලි හරියට හම්බ කරලා තියෙනවා. දරුවන්ට හොදට උගන්වලා ලස්සන ගෙවල් හදලා වාහනයක් අරගෙන තමන් හොඳ ලස්සනට ඇඳුමක් පැළඳුමක් ඇඳලා ඊට පස්සේ දරුවෝ හොඳට උගන්වලා එහෙම හොඳට ඉන්නවා. හොඳට ඉන්නවා ඒගොල්ලෝ. හැබැයි ඉතින් මොකද්ද? පිනක් කරන්නේ නැහැ කියනවා. ධනක් දෙන්නේ නැහැ කියනවා. සිල් ආරක්ෂා කරන්නේ නැහැ සමහරක් වෙලාවට. බණක් අහන්නේ නැහැ. එයාගේ දුර්ලභතාවය මොකද්ද? එයා පින් කරන්නේ. ඒ වගේම තමයි 9 වෙනි කොටාශයේ බුදුරජාණන් වහන්සේ වදාලා ගෘහපතිය. ගෘහපතිය එයත් ධාර්මිකව හැම රුපියලක්ම හම්බ කරනවා. ඒ වගේම තමයි තමන්ගේ සුවපත් භාවය ගැනත් හිතනවා. දානෙත් දෙනවා. බෙදලත් දෙනවා. දැන් හොඳයිද නැද්ද? හොඳයි. එයාගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද දන්නවද? බුදුරජාණන් වහන්සේ වදාරනවා එයා එහෙම කරාට භෝග සම්පත් පිළිබඳව ගිජු වෙලා ඉන්නවා. මම මේවා ධාර්මිකව හම්බ කරපු දේවල්. අම්මා තාත්තා මට දුන්නේ මෙච්චරයි. හැබැයි දැන් මගේ මේවා දාලා යන්නේ නෑ මම. අන්න ගිජු වෙලා. මේවා දෙන්නේ නෑ මම. මරණින් මත්තේ දෙනවා. දැන් නම් දෙන්නේ.
පොඩි ඉඩ කෑල්ලක් කවුරු හරි අහිංසක පුතෙක් කිල්ලවත් පාරක් හදාගන්න දෙන්නේ නැහැ කිජු වෙලා. හැමදාම නැගිට ගමන් දත් මැද හැරි යනවා පොල් ගස් කීයද පොල් වැටලාද බලන්න. තේරෙනවද? ඒ තමන්ගේ වතු වලට, තමන්ගේ භවභෝග සම්පත්තියට, තමන්ගේ වාහන වලට, තමන් හදපු ගෙදරට මොකද්ද? ගිජු වෙලා ඉන්නවා. බැඳීම් සහිතයි. සමහරක් අය ඉන්නවා මුද මහ ගෙදරම ඉන්න ඕනි කියන වෙන ගෙදරක යන්න බෑ කියනවා. මේ කොච්චර හොඳට ඉඳ තිබ්බ පුතාලා එන්න කියනවා. ඉතින් රැකියාව කරන තැනට කැමති නෑ වැඩිහිටි අම්මලා තාත්තලා මහ ගෙදරින් යන්න. අපි හදපු ගේ මේ ඉඩ කඩන් අයියෝ මේව දාලා කොහොමද කොළඹට යන්නේ? මොකද්ද ඒ තියෙන්නේ? ඇත්තරම ධාර්මිකව හම්බ කරලා තියෙන්නේ. තමනු සුවපත් වෙලා බෙදලක් දීලා දානෙත් දීලා. හැබැයි මොකද්ද? භවභෝග සම්පත්තියට ගිජු වෙලා කියන බුදුරජාණන් වහන්සේ. ගිජු වෙලා. ඒ වගේම තමයි ඒකේ මත් වෙලා ඉන්නවා කියනවා. ඒ කියන්නේ භවභෝග සම්පත් වලින් මත් වෙලා අපිට තමයි මෙහෙම තියෙන්නේ. අපේ අක්කලාට නෑ. නංගිට මෙහෙම නෑ. අපේ ලොකු අප්පලාගේ කට්ටියට මෙහෙම නෑ. අපිට තමයි හොඳට තියෙන්නේ. ගමේම අපිට තමයි මේ විදිහට දැහැමිව අපි හොඳින් ඉන්නේ අපි විතරයි. කියලා මොකද්ද? ඒ භවභෝග සම්පත්තියෙන් මෙයා මත් වෙලා ඉන්නවා කියනවා. ඒ වගේම තමයි ඒකේ බැසගෙන ඉන්නේ කියනවා. ඒ තමන්ගේ භෝග සම්පත්වල බැසගෙන ඉන්නේ කියනවා. ඒ වෙන කිසිම දෙයක් ගැන යාට වගක් නැහැ. පරලොවක් ගැන, සුගතියක් ගැන කිසි වගක් නැහැ කියනවා. ඒ වගේම තමයි ආදීනව නොදන්නාසුළු කෙනෙක් කියනවා. නිස්සරණ ප්‍රඥාව කියන එක නැහැ කියනවා. නිස්සරණ ප්‍රඥාව කියලා කියන්නේ අත්හැරීමේ නුවණ එයාට නැහැ කියනවා. නිස්සරණ ප්‍රඥා කියලා කියන්නේ ඒක. අත්හැරීමේ නුවණ නැහැ. ඒ මේ වාගේ බැඳිලා හිටියොත්, මේ භෝග සම්පත් වල ඇලිලා හිටියොත් මේක මට මේ සතර අපායෙන් නිදහස් වෙන්න උපකාර වෙන දෙයක් නෙවෙයි. මේක මට දුක පිණිස පවතින දෙයක් කියලා යට මොකද්ද? අවබෝධයක් නැහැ. ඒ සමහරක් අය ඉන්නවනේ දැන් ඒ වගේම බැසගෙන හිටියට පස්සේ සමහරක් වෙලාවට නාගයෝ වෙනවා. සමහරට ඒ වගේම භූතයෝ වෙනවා. යක්ෂයෝ වෙනවා. ඒ ගැන ඒ අහිංසක අම්මට තාත්තට ඒ කාමභෝගී කෙනාට අවබෝධයක් නැහැ. ඒ හින්දා පිනුත් කරනවා. දානෙත් දෙනවා. අම්මා තාත්තට සලකනවා, දරුවන්ට සලකනවා. ධාර්මිකව හම්බ කරන්නේ. හැබැයි ඒ වගේ මොකද්ද? බැසගෙන ඉන්නවා. මේ වගේ බැසගෙන හිටියොත් මේ මට අහිත පිණිස දුක පිණිස පවතිනවනේ කියලා එයා දන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම දේශනා කරන්නේ මේ තමන්ගාව තියෙන භවභෝග සම්පatti හම්බුනේ ඒවා ආරක්ෂා කරගන්න කියලාද ඔහේ අතහැරලා දාලින්න කියලාද? ආරක්ෂා කරගන්න. හැබැයි බැඳෙන්න කියලා තියෙනවද? නැහැ. දැන් හොඳම කතාව තමයි නකුල මාතා නකුල පිටු අහලා තියෙනවද? දැන් ඒ තාත්තා ගොඩාක් රෝගී වෙලා ඉන්නකොට බුදුරජාණන් වහන්සේ බේස කලාවනේ ඉන්නේ එදා. එතකොට මේ ඒ නකුල මාතා ඒ තාත්තට කියන්නේ මොකද්ද? මහත්තයා අපේක්ෂා සහිතව මැරෙන්න එපා. අපේක්ෂා සහිතව මැරෙන එක භාගතුන් වහන්සේ අපිට හොඳයි කියලා නෙමෙයි ගරහා කරලා තියෙන ප්‍රශංසා කරන එකක් නෙවෙයි. අපේක්ෂා රහිතව මැරෙන්න කියන. අපේක්ෂා සහිතව ඉන්න එපා කියනවා. දැන් අන්න ධර්මයේ පිටුපු අම්ම කෙනෙක්. ඒගොල්ලෝ මේ හරීම දුකසේ අහිංසකව සල්ලි හම්බ කරපුවායි. හොඳට තමන්ගේ සුවපත් භාවය ගැන හිතපු අම්මයි තාත්තයි කියන්නේ. නකුල පිටු නකුල මාතා කියන්නේ. දානෙ දුන්න හොඳට පින් කරගත්තා. බුදුරජාණන් වහන්සේගෙන් ජීවමානව බණ අහපුවායි. කියනවා මරණාසන්න මොහොතේ මම බුදුරජාණන් වහන්සේ හම්බෙලෙන්නම් කියලා යන්නේ. අම්මා තාත්තට බණ කියනවා කොහොමද? මහත්තයා අපේක්ෂා සහිත වෙන්න එපා. කිව්වේ නෑ මහත්තයා අර ඔප්පු ලිව්වේ නෑ නේද තාම? ඇහුවේ නෑ. මහත්තයා යන්න එපා දාලා මං කොහොමද මේ දරුවොත් එක්ක ඉන්නේ කියලා ඇඬුවේ නෑ. ඔයා නැතුණා මං කොහොමද දැන් මේ ටික කරගෙන යන්නේ කියලා අම්මා බය වුණේ නෑ. මොකද කිව්වේ? මහත්තයා බය වෙන්න එපා. අපේක්ෂා සහිත වෙන්න එපා. අපේක්ෂා රහිතව මැරෙන්න එපා. ඔයාට හිතෙන්න පුළුවන්කම මොකද්ද? ඔයා මැරුණොත් මේ මම කොහොමද ජීවත් වෙන්නේ කියලා මට හොඳට නූල් කටින්න පුළුවන්කෝ. ඒ කියන්නේ මහන්න පුළුවන්. මම මහලා මේ දරුවෝ ටික පෝෂණය කරන්නම්කෝ. හිතන්න එපා කිව්වා. ඊට පස්සේ අම්මා කියනවා දැක්කද මේ නිස්සාරණ ප්‍රඥාවෙන් යුක්තව මේ අවශ්‍ය තැනට නුවණ යොදවන විදිහ කොහොමද?
මේ අම්මා කියනවා තාත්තට අර ලෙඩ ඇඳේ ඉන්න තාත්තට කියනවා මොකද්ද? මහත්තයා හිතන්න එපා මම වෙන විවාහයක් කරගනී කියලා. දැන් අපි හිතෙන්න පුළුවන් දෙයක් නේ මහත්තයාට. ඔයාම දන්නවා කියන අපි දෙන්නම අවුරුදු 16ක් භ්‍රමචාරී කියලා. හිතන්න එපා මම වෙන විවාහයක් කරා කියලා. එහෙම වෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ කියනවා මහත්තයා ඔයාට හිතෙන්න පුළුවන් මම වෙනදා වගේ බනහන් නැති වෙයි කියලා. බුදුරජාණන් වහන්සේ දකින්න ධර්මයේ හදාරන ස්වාමීන් වහන්සේලාව ඇසුරු කරන්න යන්නේ නැති වෙයි කියලා හිතන්න පුළුවන්. එහෙම හිතන්න එපා. ඔයා නැති වුණොත් මං ඊට වඩා හොඳට යනෝකෝ. ඊට වඩා හොඳට බනහනවා කිව්වා. අන්න දැක්කද අපේක්ෂා රහිතව භවභෝග සම්පත්තිය වල ස්වාමියා බිරිඳ කෙරෙහි බැඳීම් රහිතව ඒ ඇත්ත ආදරේ ප්‍රකාශ කරන අම්ම කෙනෙක්. කාමභෝගී. ඒ වගේම කිව්වා මොකද්ද? සීලය සමාධිය දියුණු කරන්නේ නැති වෙයි කියලා හිතන්න එපා. අන්න බුදුරජාණන් වහන්සේ ඉන්න බුරුණන් අහන්න මං කෝවගේ කෙනෙක්ද කියලා සිහිය පිහිටවුවා. ඉඩකඩම් ගැන, දරුවෝ ගැන, ඊට පස්සේ අනාගතයේ වෙන දේවල් ගැන අපිට මොනවද වෙන්නේ කියලා ලොකු ප්‍රශ්න ගොඩක ඒ අම්මා හිර කරේ නෑ තාත්තව. තාත්තව නිදහස් කරාද? තාත්තව තවත් හිර කරාද? නිදහස් කළා. දැන් මේ නවවෙනි පුද්ගලයා ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යා ධාර්මිකයි, පිරුත් කරනවා, දානෙත් දෙනවා, බෙදලත් දෙනවා, තමනුත් හොඳට කාලා බෙලිනවා. හැබැයි යා හිර වෙලාද නැද්ද? හිර වෙලා ඉන්නේ කොතනද? ඒ භවභෝග සම්පත් වලටම හිර වෙලා මම සල්ලි හම්බ කරා ධාර්මිකව. ඒ වගේම තමයි මම සල්ලි හම්බ කළා, මේවා මගේ, මේවා දැහැමිව හම්බ කළේ. ඒ වගේම මොකද්ද? ඔව් මේවා කාටවත් දෙන්නේ අපිට තමයි ගොඩක් තියෙන්නේ. අපි විශේෂ පිරිසක් කියලා යා මත් උනා. භාගතුන් වහන්සේ වදාලා ඒ කවුද කියන කොටසද? 9 වෙනි කොටස. බොහොම හොඳයි. 10 වෙනි කොටස තමයි භාගතුන් වහන්සේ වදාලා ගෘහපතිය මෙහිලා කෙනෙක් ඉන්නවා. ඔව් එයා හරියම ධාර්මිකව හැසිරෙනවා. ධාර්මිකව හැසිරෙනවා. ගුණධර්ම දියුණු කරගන්නවා. හොඳට පින් රැස් කරගන්නවා. සල්ලි හම්බ කරන හැම රුපියලම ධාර්මිකව හම්බ කරන්නේ. ඊට පස්සේ එයා මොකක්ද? ඔව් බෙදලත් දෙනවා. දෙමව්පියන්ට සලකනවා කියනවා. ඒ වගේම තමයි භාගතුන් වහන්සේ වදාලා හැබැයි ඒ හම්බ කරපු දේවල් කෙරෙහි ගිජු වෙලා නැහැ කියනවා. ඒ හම්බ කරපු දේවල් වලට ගිජු වෙලා නැහැ කියනවා. ඒකේ බැසගෙන නැහැ කියනවා. ඒ භවභෝග සම්පatti වලට, යාන වාහන වලට, ගේ දොරට මොකද? බැසගෙන නැහැ කියනවා. එයාගේ විශේෂත්වයක් තමයි මොකද්ද? ඒකෙන් මත් වෙලා නැහැ. ඒ තියෙන දේවල් වලට. අර ඉස්සර 9 වෙනි කියන මත් උනානේ. මත් වෙලා නැහැ කියනවා. ඒ වගේම ආදීනම දන්නාසුළු කෙනෙක් කියනවා. නිස්සරණ ප්‍රඥාවෙන් යුක්තයි කියනවා. ඇල්මෙන් නිදහස් වෙන නුවණින් යුක්තයි කියනවා. ප්‍රඥාවෙන් යුක්තයි කියනවා. ඒ කියන්නේ එයාට තියෙනවා අවබෝධයක්. මොකද්ද? මේ හම්බ කරපු දේවල්, මේ ස්වාමියා, මේ බිරිඳ, මේ ඥාතීන්, මේ ඔක්කොම මොකක්ද? මේ ඔක්කොම ඔව් මැරෙන අය, ලෙඩ වෙන අය, ඒ වගේම වයසට යන අය, මේ ඔක්කොම අනිත්‍යයි කියලා. අනිත්‍ය නිසා මේ හැම දෙයක්ම දුකටයි දේවල්. ඒ හින්දා අපිට ඕන විදිහට පවත්වන්න බැරි දේවල් කියලා එයාට තියෙන මොකද්ද? ප්‍රඥාවක්. මේවා අල්ලගෙන ඉන්න මොකද්ද? දුකක්මයි තියෙන්නේ. මේවා කෙරෙහි තියෙන ඇල්ම බැහැර කරමින් වාසය කරන්න ඕනේ කියලා gedara ඉද්දිම කාමයේ අනුභව කරමින්ම එයා හොඳට නුවණින් විමසීම ඇති කරගෙන ප්‍රඥාවන්ත ජීවිතයක් අවබෝධයෙන් ගත කරනවා. අවබෝධයෙන් ගත කරනවා. හරි වැරද්ද තේරුම් ගන්නවා. කුසල අකුසල් තේරුම් ගන්නවා. එයා තමන්ගේ කටයුතු තමන් විසින් පුළුවන් ඔක්කොම කරගන්නවා. ධර්මයේ හැසිරෙනවා. සිල් ආරක්ෂා කරනවා. භාගතුන් වහන්සේ වදාලා එයා කවුද? එයා තමයි කිව්වා 10 වෙනි කාමභෝගී පුජ්‍යලයා. දැන් අම්මලාම මං අහන්නේ අම්මලාම තීරණය කරන්න ඔයකින් කොයි කොටසටද ඇති කියලා. කොයි කොටසද ඇති කියලා. ඔව් 10 වෙනි කොටසට ඇති නම් ගොඩාක් හොඳයි. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ 10 වෙනි කොටසේ අය මම හැම පැත්තකින්ම ප්‍රශංසා කරනවා කිව්වා. හැබැයි අනිත් කොටස් 9ම අය විවිධ කරුණු ඔස්සේ අධාර්මික හින්දා, පින් කරන්නේ නැති හින්දා, ඒ වගේම අනිත් තමන් සුවපත් වෙන්නේ නැති හින්දා, ඒ වගේම
අර මත් වෙලා හින්නින්ද ගිජු වෙලා හින්නින්ද ගරහ කරනකෝ ඒ කරුණ වලට. හැබැයි මේ 10 වෙනි කෙනාට මම ගරහ කරන්නේ නැහැ අනාථපිණ්ඩික සිටුමනි කිව්වා. ඒ ගිහි ගෙදර වාසය කරන අය අතර අග්‍රම කෙනා, උතුම්ම කෙනා, ශ්‍රේෂ්ඨතම කෙනා කවුද? මේ 10 වෙනි පුද්ගලයා කිව්වා. අනාථපිණ්ඩික සිටුමා ඔබ හිතන්නේ කීවෙනි පුද්ගලයාද? 10 වෙනි පුද්ගලයා. 10 වෙනි පුද්ගලයා. ගෙදර ඉන්න ඇත්තටම කාම්භෝගී මත් නොවිච්ච, ගිජු නොවිච්ච, නිස්සරණ ප්‍රඥා යුක්ත කෙනා කියලා කියන්නේ මාර්ගඵල ලැබපු සෝතාපන්න ආදී ගුණධර්මයන්ට ලං වෙච්ච, ඒ වගේම සෝතාපන්න බව සාක්ෂාත් කරපු අය. එච්චරට මේ අයට මොකක්ද තියෙන්නේ? නිස්සරණ ප්‍රඥාව තියෙනවා. ඒ සඳහා අපි මොනවද කරන්න ඕනේ? දැන් අපි දැන් 10 දෙනා ගැන ඉගෙන ගත්තා. අපි දැන් වෙන්න ඕනි භාග්‍යතුන් වහන්සේ හැම පැත්තෙම ප්‍රශංසා කළේ කාටද? 10 වෙනි කෙනාටනේ. භාග්‍යතුන් වහන්සේ අනිත් හැම 9 දෙනාගෙන් එකක් හරි අඩුවක් තිබ්බානේ. ඔක්කොටම ගරහ කළා. අපි වෙන්න ඕනි බුදුරජාන් වහන්සේ ප්‍රශංසා කරන කෙනෙක්ද ගරහ කරන කෙනෙක්ද? ප්‍රශංසා කරන. හැම පැත්තකින්ම ප්‍රශංසා කරනවා කවුද? 10 වෙනි කෙනා. එහෙනම් ඒ ලක්ෂණ ඇති කරගන්න අපි මහන්සි ගන්න ඕනේ. අපි ඒක ගැන තමයි දැන් ඉගෙන ගන්න ඕනේ. එතකොට පින්වත්නි අපි මේ 10 වෙනි පුද්ගලයා බවට පත් වෙන්නට අපි මොනවද කරන්න ඕනේ කියලා හොඳට කල්පනා කරන්න ඕනේ. එහෙනම් පළවෙනි දේ තමයි 10 වෙනි පුද්ගලයා වෙන්න. ඉස්සල්ලාම තමන් දිවි පැවැත්ම ගත කරන්න කටයුතු කරනවානේ. රැකියාවක් කරනවා, ගොවිතැන්පත් කරනවා. ඒව මොකද කරන්න ඕනේ? ඒවා හරිම ධාර්මික වෙන්න ඕනේ. ඒ සඳහා ධාර්මික අධාර්මික බව ගැන හොඳට ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ ගන්න රුපියල පවා ඒ වැටුපකට රැකියාවක් කරනවා නම් ඒව හරියට ඒ රටේ තියෙන සම්මත නීතියට අනුව කටයුතු කරන්න ඕනේ. ඒ රැකියාව ඒ වෙලාවට කරන්න ඕනේ. අන්න ධාර්මිකව සල්ලි හම්බ කරන කෙනෙක් වෙනවා. තමන්ගේ හිතට එකඟව සල්ලි හම්බ කරන්න ඕනේ. ඇත්තම කතාව. ඊළඟ එක තමන්ගේ සුවපත් භාවය ගැන හිතන්න ඕනේ. තමන්ගේ දරුවෝ ගැන, දෙමව්පියෝ ගැන, ගෙදර දොරේ කටයුතු ගැන හොයලා බලලා ඒව කරන්න ඕනේ. ඊළඟට දාන දෙන්න ඕනේ, සිල් ආරක්ෂා කරන්න ඕනේ, ඒ ටික කරගන්න ඕනේ. පින් රැස් කරගන්න ඕනේ, බෙදලා දෙන්න ඕනේ. ඒ වගේම තමයි ඊළඟට එයා මොකද කරන්නේ? ධර්මයේ අසමින් අනිත්‍ය භාවනාව උදට පුරුදු කරන්න ඕනේ. අනිත්‍ය භාවනාව සිදු කරනකොට තමයි මොකද්ද වෙන්නේ? මේ හැමදේම අපිට දාලා යන්න වෙනවා. මේ හැමදේම වෙනස් වෙන සුළුයි. ඒ හින්දා මේවා කෙරෙහි තියෙන ඇල්ම නැති කරන්න ඕනි කියලා හිතෙන්නේ. ඇල්ම තිබ්බොත් මට බොහෝ කාලයක් දුක පිණිස, විපත පිණිස පවතින විදිහට කර්ම සකස් වෙනවා. මගේ පරලෝ යහපතක් වෙන්නේ නැහැ කියලා එයා මොකද කරන්න ඕනේ? විදර්ශනා භාවනාව පුරුදු කරන්න ඕනේ. ආන්න එතකොට අර 10 වෙනි පුද්ගලයාට ආසන්න වෙන්න පුළුවන්. තේරුණාද? ඒ වගේම මෙත්සිත හොඳට පුරුදු කරගන්න ඕනේ. අනිත්‍ය හොඳට සිහි කරගන්න ඕනේ. දැන් එක ගෙදරම නෝනයි මහත්තයයි හිටියත් ඔය පුද්ගලයෝ එක දෙකට එක්කෙනෙක් 9 10ට එක්කෙනෙක් ගෙන්න බෑද? පුළුවන්නේ. අපි දන්නේ නේද? එතකොට ඒ හින්දා තම තමන්ගේ ආරක්ෂාව රැකවරණය පිහිට සලස ගන්න තියෙන කාටද? තම තමන්ට. දැන් අර බරණැසි හිටිය අර නෝන කෙනෙකුයි මහත්තයෙකුයි හිටියා. ඒ මහත්තයාගෙනම නන්දිය. නෝනාගෙනම රේවති. මේ මහත්තයා හිතාමත්ම ධාර්මිකව හම්බ කළා. සුන්දර සල්ලි තියෙනවා. බරණැස කුටිත් හදලා දුන්නා භාග්‍යතුන් වහන්සේට. බණ අහනවා. නිස්සරණ ප්‍රඥාවෙන් යුක්තයි. නෝනා ගෙදර ආපු ගමන් බයිනවා. ඔයා හැමදේම මේ දානෙට දෙනවා. මේ කුටි හදනවා. භාවනා කරනවා. සිල් ගන්න ඕවා කළා හරියද ඉන්න ටිකේ කාල බිල් ඉන්න එපයි කිය බයිනවා. හරිද? ස්වාමීන් වහන්සේලාටත් බයිනවා. මේ උන්වහන්සේලා තමයි අපේ මහත්තයාව නරක කළා තින්නේ. හැබැයි මහත්තයා නන්දිය මහත්තයා මොකද කළේ? දානෙත් දුන්නා, ධාර්මික හම්බ කළා, බෙදලත් දුන්නා. නිස්සරණ ප්‍රඥාවෙන් හිටියා. මම තරහක් ඇති කරගන්නේ නැහැ. මං කරන දේ මං අරන් යනවා. මෙයා කරන දේ මෙයා අරන් යයි කියලා. නන්දිය පාසක මහත්තයා මරණින් මත්තේ ගියා කොහෙද? තවතිසාවට. ඊට පස්සේ රේවතිත් මැරුණා. රේවති මැරුණට පස්සේ 4 දිනක් ඇවිල්ලා එක්කන් ගියා. කොහෙටද? ඒත් තවතිසාවට එක්කන් ගියා. තවතිසාවට එක්කන් ගියාට පස්සේ මේ නන්දිය මහත්තයාට ඒ නන්දිය දිව්‍ය පුත්‍රයා ලස්සන මාලිගාවක හිටියේ. වහලවල් විතරක් 700ක් තිබ්බා කියන ඒ මාලිගාවේ. ලස්සන පොකුණ තියෙන මාලිගාව, ලොකු විමානයක්.
රේවතිය අහනවා අර ඉන්න අයගෙන් කාගේ ධර්මාලිගාව ලස්සනයි? අප්සරාව ගොඩක් ඉන්නවා. වැව පොකුණු තියෙනවා. එක දිව්‍ය පුත්‍රයෙක් බබලමින් ඉන්නවා. කවුද? ඒ තමයි බර්ණැසි හිටපු කවුද? නන්දිය උපාසක මහත්තයා පින් කරලා දැහැමිව ඉඳලා දන් බෙදලා නිස්සාරණ ප්‍රඥාවෙන් ඉඳලා ඉඩකඩම් වලට ගේ දොරට ඒවට ඇල්මෙන් තොරව ඉඳලා කාමභෝගීක් හැටියට ඉඳලා ඇවිල්ලා දෙව්ලොව ඉපදුනා කිව්වා. එහෙමද? එහෙනම් ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි. ඔයගොල්ලෝ යන්න මම මේ අපේ මහත්තයාගේ ඉඩම් ටික ඔය. මහත්තයාගේ මාලිගාව අපේ මහත්තයාගේ. මටයි ඔගේ අයිතිය තියෙන්නේ. මම මෙහි නවතිනවා. පුළුවන් නේද? කිව්වා මොකද්ද? නෑ. තී දැහැමිව හිටියේ නෑ. මනුස්ස ලෝකයේදී තී තමන්ගේ සුවපත් භාවය ගැන විතරක් හිතවුවා. හැබැයි දානෙ දුන්නේ නෑ. බෙදලා දුන්නේ නෑ. ඒ වගේම මහත්තයාට බැන්න සංඝයාට ගොඩාක් නිග්‍රහ කළා. සිල්පද ආරක්ෂා කළේ නෑ. නිස්සාරණ ප්‍රඥාවක් තිබ්බේ නෑ. ගුණධර්ම දියුණු කළේ නෑ. එවැනි අයට යා යුතු තැනක් ඇත. එතනට අපි එක්ක යනවා කියලා. කොහෙටද දැන් ගියේ? නිරේට එක්කන් ගියා. මහත්තයා තවතිසාවේ දැන් රේවති විලාප දෙනවා. කියවන්න විමානවත්ව පේතවත්ව වල රේවතිගේ විමාන මේ පේතවත්ව. එයා කියනවා නිරේ ඉඳලා විලාප දෙනවා කොහොමද? මම නම් අය මනුස්ස ලෝකෙට ගිය ගමම්ම ධාර්මික වෙනවා. දානෙ දෙනවා. සිල් රකින්නවා. බණ අහනවා කියලා. පෙරහැර ගිහින්ද නැද්ද? ගිහිල්ලා. අපිත් එක්ක හිටපු සෙල්ලම් කරපු hina වෙච්ච එකට කෑම කාපු කී දෙනෙකුට පෙරහැර ගිහිල්ලා ඉවර වෙන්නේ නැද්ද? දැන් වරල් ගහනවද කී දෙනෙක්? කී දෙනෙක් බඩ ගාගෙන යනවද? කී දෙනෙක් නම් මහා මොහොතේ ගැඹුරු මොහොතේ සත්තු වෙලා ඇද්ද? කී දෙනෙක් ලෝදිය බොනවද? කී දෙනෙක් පෙරේත ලෝකේ සෙම සොටු කනවද? අපි මේ නමුත් මතක් කරලා පිනුත් දෙනවා. කී දෙනෙක් එහෙම දුකසේ ඉන්නවද? අපිත් එක්කම දැන්ට අවුරුදු 10 15 20කට හිටපු අය. අපිටත් ඒ ස්වභාවය උරුම වෙන්න බෑද? පුළුවන්. ඒයින් මෙදෙන්නටයි 10 වෙනි පුද්ගලයා වගේ වෙන්න කියලා භාගතුන් වහන්සේ මේ පුද්ගලයා වගේ කරන්නේ. තේරුණා නේද? ඒ පුද්ගලයා වෙන එක අමාරුයි. හැබැයි බැරි නෑ. ඒ සඳහා තමයි භාගතුන් වහන්සේගේ ධර්මය තියෙන්නේ. ඒ හින්දා තමයි පින්වත්නි අපි කරන්න ඕනේ භාගතුන් වහන්සේගේ ගුණ අඳුනගෙන ඒ භාගතුන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගන්න ඕනේ. ධර්මයේ ගුණ අඳුනගෙන ඒ ධර්මයේ රත්නයේ කෙරෙහි හිත පහදවා ගන්න ඕනේ. ඒ සුපටිපන්නාදී ගුණදරු ශ්‍රාවක සංගරුවන ගැන අහලා දැනගෙන ඒ ගුණ ගැන හිත පහදවා ගන්න ඕනේ. තමන්ට નિયમિત සීලය හොඳට ආරක්ෂා කර ගන්න ඕනේ. ඒ වගේම තමයි අර නකුල අම්මා වගේ තමන්ට කායික රෝගයක් ආවත්, තමන්ගේ හිතවත් මහත්යාට දරුවන්ට දෙමව්පියන්ට රෝගයක් ආවත් එකපාරම අඬන්නේ නැතුව ශක්තිමත් හිතක් ඇති කරගෙන ධර්මයෙන් නිර්මිත ස්වාධීනව ගොඩනගාගත් සිතක් ඇති කරගෙන ධර්මානුකූලව ජීවිතයට මුහුණ දෙන්න ඕනේ. ඒක දැන් මම නම් ධර්මානුකූලව ජීවිතයට මුහුණ දෙනවා කියලා හිතවට බෑ. ඒ පරිසරය ආපුවම මුහුණ දෙන්න නම් අද අපි ඒකට අදාළ හිත හදා ගන්න ඕනේ. ඒ සඳහා තමයි මම කිව්වේ මේ සිත වඩන්න ඕනේ නිතර. මෛත්‍රී භාවනාව සිදු කරන්න ඕනේ. බුදු ගුණ සිහි කරන්න ඕනේ. අපිට මේ අපි වයසට යන අය කියලා නිතර නිතර සිහි කරන්න ඕනේ. අපි ලෙඩ වෙන අය කියලා නිතර නිතර සිහි කරන්න ඕනේ කියනවා. අපි මැරෙන අය කියලා නිතර නිතර සිහි කරන්න ඕනේ කියනවා. අපිට අයත් ප්‍රියමනාප සියලු දෙයින් වෙන් වෙනවා කියලා මොකද කරන්නේ? නිතර නිතර සිහි කරන්න අපිට අයත් සියලු දෙයින් වෙන් වෙනවා කියලා. එහෙම සිහි කරනකොට අර භවභෝග සම්පත් කෙරෙහි තියෙන ගිජු බව, මත් බව, බැසගෙන ඉන්න එක නැති වෙනවා. එයාට ඒ නිස්සාරණ ප්‍රඥාව ටික ටික පිහිටන්න පටන් ගන්නවා. ඒගොල්ලන්ට පුළුවන් 10 වෙනි පුද්ගලයා බවට පත් වෙන්න. දැන් බලන්න නිස්සාරණ ප්‍රඥාවෙන් හිටපු ධර්මාශෝක රජතුමා තමන්ගේම පුතා ගිනි ගොඩේ වෙත්තුවා. නේද? දැහැමිව හිටපු රජෙක්. හොඳට දන් දුන්න රජෙක්. රජගහනුවර දන් වටක් තිබ්බා. බෙදලත් දුන්නා. හැබැයි අවසානයේදී කකුල් පළලා අජාසත්ත ගිනි ගොඩේ ඇවිත් එව්වා. කණ්ඩවත් දෙන්නේ නැතුව. හැබැයි නිස්සාරණ ප්‍රඥාව තිබ්බ වෙලාවට පුතා ගැනම කිසිම කෙනෙක් ගැන මොකද්ද? තරහසිතක් ඇති කරගත්තේ නැහැ. පටිගයක් ඇති කරගත්තේ නැහැ. භාගතුන් වහන්සේ පහළ වුණේ මේකටනේ. මේ දුකෙන් නිදහස් වෙන්නනේ අනේ අපිට මේ ධර්මයේ දේශනා කළේ කියලා
භාග්‍යතුන් වහන්සේ ගැනම හිත පහදවා ගත්තා. අනිත්‍යම සිහි කළා. මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ රූපයට වෙන දෙන්නේ මේක අවසානයේ කියලා මොකද්ද? ඔව් භාවනාවන් අනිත්‍ය භාවනාවන් සිහි කළා. තේරුණා නේද? නිස්සරණ ප්‍රඥාවෙන් යුක්තව වාසය කළා. ඒ වගේම තමයි භාග්‍යතුන් වහන්සේ වදාලා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංගුරුණක් වූ අපේ මිහිඳු මහරහතන් වහන්සේගේ පියාණන් කවුද? ධර්මාශෝක රජතුමා. ධර්මාශෝක රජතුමා ගොඩාක් දාන දුන්නා. වහිර විහාර හැදුවා. නේද? හැබැයි නිස්සරණ ප්‍රඥාව තිබ්බේ නැහැ. පොඩ්ඩක් අර පවන් ගහන ගැහැණු ළමයා ඒ කාන්තාව පොඩ්ඩක් කකුල හෙල්ලුවා කියලා මොකද කළේ? තරහක් හටගත්තා. කොහෙද ඉපදුනේ? භූත පිඹුරෙක් වුණා. දැක්කද? එයා පින් කරේ නැද්ද? ඇයි? තමන්ගේ පුතා 이르දියෙන් මේ ධර්ම ප්‍රචාරයට වැඩි. තමන්ගේ දුව 이르දි මේ මහානුභාව සම්පන්නයි. 이르දි බලපාමින් බෝධින් වහන්සේ මේ ලක්දරන්ට වැඩම කළේ. නේද? 84000ක් වෙහෙර විහාර හදද්දී ලෝක ඉවරණයෙන් ඔක්කොම එක වෙලාවෙ දැක්කයි කියනවා. නේද? රහතන් වහන්සේලාත් එක කතා කළේ. නේ? අවවාද ලබා ගත්තේ. හැබැයි මොකද්ද උනේ? හැබැයි ඒ වගේ මත් වෙලා හිටියා. ඒ වගේ බැසගෙන හිටියා. මම මෙහෙම කළා කියලා. හැබැයි නිස්සාරණ ප්‍රඥා තිබ්බේ නැහැ. කාට වුණත් මේක මෙයා ඉතින් හිතලා කරපු දෙයක් නෙවෙයිනි කියලා හිතන්න බැරි වුණා. මං වගේ රජෙකුටත් කිසි ගෞරවයක් නැති හැටි මං නිදාගෙන ඉන්න වෙලාවේ කියලා මොකද කළේ? තරහක් උපන්නා. මැරුණා. කොහෙද ඉපදුනේ? භූත පිඹුරෙක් කියලා. හැබැයි ගිනි ගොඩේ තමන්ගේ පුතා ඇවිද්දවද්දිත් තාරාසිතක් ඇති කරගන්න නැතුව එච්චර පින් කරපු රජා භාග්‍යතුන් වහන්සේ දැක වන්දනාමාන කර බණ අහපු රජතුමා කිසිම හිතේ වෙනසක් ඇති කරගත්තේ නැහැ. කොහෙද ඉපදුනේ? දෙවියන් අතර ඉපදුනේ. අන්න ඒකයි වෙනස. දැන් තේරුණාද මං මේ 10 දෙනා සහ 10 වෙනියා සහ 9 වෙනි එක්කෙනාගේ වෙනස කියලා දුන්නේ. නේද? එතකොට ඒ හින්දා පින්වත්නි අපේ රැකවරණය කවුද හදාගන්නේ? අපිම තමයි හදාගන්නේ. ඒක බාහිර කෙනෙකුට කළ දෙන්න බෑ. දැන් ඒකයි කියන්නේ තම් මාතා පිතා කෛරා අඤ්ඤේ වාපිච ඥාතකා සම්මා පණිහිතං චිත්තං සෙය්‍ය සෝනං තතෝ කරේ. දැන් අපි අසනීප වුණාට පස්සේ කෑමක් දෙන එක අපේ අම්මට කරන්න පුළුවන්ද බෑද? පුළුවන්. ගෙයක් නැත්තම් ගේ හදලා දෙන එක තාත්තට කරන්න පුළුවන්ද බෑද? පුළුවන්. නේද? ඒ වගේම මේ තමන්ට රැකියාවට මාසෙකට යන්න බැරිුණොත් හරි මම රැකියාවක් කරන්න මහත්තයා කියලා නෝනාට උදව් කරන්න බෑද? වයසට ගියාට පස්සේ අම්මේ දැන් මුකුත් කරන්න ඕනේ නැහැ කියලා දරුවන්ට උදව් බෙහෙත් ටික ගෙනත් දෙන්න බෑද? පුළුවන්. හැබැයි තරහා එනකොට තරහ නතර කරන එක අම්මට කරන්න පුළුවන්. තාත්තට කරන්න පුළුවන්. ස්වාමියාට විරුද්ධට කරන්න පුළුවන්. දරුවන්ට කරන්න පුළුවන්. රාගය සිතට ඇවිල්ලා, ද්වේෂය සිතට ඇවිල්ලා, මාන්නය ඇවිල්ලා ඒකෙන් ගුටි කනකොට කවුරුවත් ඉන්නවද? බේරගන්න. මරණ මංචකයේදී ඒ පරලෝ යන්නේදී මේ හිත තමන් හදාගෙන හිටියේ නැත්තම් අම්මා එන්නෙත් නෑ බේරගන්න. තාත්තා එන්නෙත් නෑ බේරගන්න. ඥාතීන් බිරිඳ දරුවෝ එන්නෙත් නෑ කියනවා. තමන් යහපත් ලෙස හදාගත්ත සිත එයාව ශ්‍රේෂ්ඨ කෙනෙක් කරනවා කියනවා. එහෙනම් තමන් වෙහෙස මහන්සි වෙලා තමන් කැපකිරීමක් කරලා යම් විදිහකට හිත හදාගත්තොත් 10 වෙනි පුද්ගලයා වගේ වෙන්න ඕනි කියලා අදිෂ්ඨානයක් ඇති කරගත්තොත් හොඳට ඉඳි. හොඳට කයි බොයි. හොඳට බෙදලත් දෙයි. දානෙත් දෙයි. හැබැයි ඒවා කළා කියලා කියව යන්නේ නැතුව අවංකව ජීවිතේ ඉඳලා පින් රැස් කරගෙන ධර්මයේ හැසිරීලා දෙවියන් අතර යයි. ඒ දෙවියන් අතර අරන් යන්නේ කවුද කරන්නේ? තමන්ම කරන්නේ. යම් කෙනෙක් ධර්මයේ හැසිරීද ඒ ධර්මයේ විසින්ම එයාව ආරක්ෂා කරනවා. ඒ ධර්මයේ විසින් අරන් යන්න ඕනේ තැන අරන් යනවා. භාගතුන් වහන්සේ වදාළා මේ පින කියලා දෙයක්, කුසලයේ කියලා දෙයක් තියෙන හින්දායි සුගතිය කියලා දෙයක් පැනවෙන්නේ. පව කියලා දෙයක්, අකුසලයේ කියලා දෙයක් තියෙන හින්දායි මේ ලෝකේ දුගතිය කියලා දෙයක් පැනවෙන්නේ. තේරෙනව නේද? එතකොට භාගතුන් වහන්සේ හැම වෙලාවෙම අපිව පොළඹවන්නේ, ඊට පස්සේ අපිව සමාදම් කරවන්නේ යහපතේ, කුසලයේ, පිනේ. ඇයි අපි නිරේ යනවට අනුකම්පාවෙන්, අකමැත්තෙන්, කරුණාවෙන්.
භාග්‍යවතුන් වහන්සේගේ අනුකම්පා කරනවා කියලා කියන්නේ මොකද්ද? අපි කෙරෙහි අනුකම්පා කරනවා තියෙන මේ අය නිරයන්න එපා කියලා. මේ අය පෙරේත ලෝකේ යන්න එපා කියලා. තේරුණා නේද? ඉතින් ඒ හින්දා ඔබත් මමත් අපි හැම දිනම අදිෂ්ඨානයක් ඇති කරගනිමු. ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ විදිහට ඒ ධර්මයේ හැසිරෙමින් ජීවිතයට යහපත උදා කරගන්නවා. නිස්සරණ ප්‍රඥාවෙන් යුක්ත ශ්‍රාවකයෝ බවට පත් වෙන්න අපි හැම දිනම වෙහෙස මහන්සි වෙනවා කියලා අපි අදිෂ්ඨානයක් ඇති කරගමු. සාදු සාදු සාදු. හොඳයි. රැස්කල සීලූම පුණ්‍ය ධර්මයන් අපි ධර්ම දේශනාමය වශයෙන් ධර්ම ශ්‍රවණය කිරීම වශයෙන් රැස්කල යම් පින් ඇද්ද සියලු පින්වත් සක් දෙවිඳුන් ප්‍රධාන සදෙව්ලෝ වාසී සියලු දෙවියන් සුමන සමන් දෙවියන් ආලවක දෙවියන් සතුට සිතින් අනුමෝදන් වෙත්වා. සාදු සාදු සාදු. රැස්කල සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම රට ලෝක වාසී ගෞතම බුදු සසුනේ පිළිවෙත් පුරන මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාට පෙද්ද අපේක්ෂක දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සුවසේ නිදුකින් පින් රැස් කරගන්න ගුණධර්ම දිනු කරගන්න මේ ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්න පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ පින් එකසේම උපකාරයක් වෙත්වා. සාදු. රැස්කල සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේදී මේ උතුම් ධර්ම දානමය පින සිදු කරගත්ත යසෝධා නිල්මිනී මහත්මිය නමින් මිය පරලොව ගිය පියාණන් වන ජේ සෝමසිරි පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ මහත්මිය නමින් මියගිය සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. අමල් බුද්ධික මහත්මා නමින් මියගිය ඒ පියාණන් වන පීටර් කෑනීසියස් මහත්මයා ඇතුළු මියගිය සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරූ සහ සම්බන්ධ වූ ධර්මයේ ශ්‍රවණය කළ හැම දිනා නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. නුදුරු භවයකදීම සසර දුකෙන් අත් මිදෙත්වා. සාදු. රැස්කල සියලු පුණ්‍ය ධර්මයන් ඉතාලියේ මේ වන විට ජීවත් වෙන මේ මාස 29 වන දින උපන්දිනයේ යෙදෙන යසෝධා නිල්මිනී මහත්මියට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ මාස 14 වන දින උපන්දිනයේ යෙදෙන අමල් බුද්ධික මහත්මයාට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් දෙපළට නිදුක් නිරෝග සුවසම්පන්නිය සැලසේවා, චිරජීවනයේ සැලසේවා. කරන කියන හිතන පතන සියලු දැහැමි කටයුතු සඵල වේවා. නිස්සරණ ප්‍රඥාවෙන් යුක්ත භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් වෙන්නේ ඒ දෙපළට අප මේ රැස්කල පින උපකාරයක්ම වෙත්වා. සාදු. රැස්කල සියලු පුණ්‍ය ධර්මයන් නන්නයරින් සම්බන්ධ වූ මහේශිකා ජයමිනී මහත්මියට පුන්සර තීක්ෂණ සහ නයනා චාන්දිනී ඇතුළු සියලුම ඥාතීන්ට හිතමිත්‍රාදීන් හැම දිනාට මේ පින් අනුමෝදන් වෙත්වා. මාස 3ක් සම්පූර්ණ වන සතිනු තත්යාන් පුතුණුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. යසෝදා නිල්මිනී දියණියගේ මව්වන නීටාද මෙල් මෑණියන් ඇතුළු පවුලේ හැම දිනාට මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාට නිදුක් නිරෝග සුවසම්පන්නිය සැලසේවා, චිරජීවනයේ සැලසේවා. සහ සම්බන්ධ වූ දැකබලා සතුටු වූ ධර්මයේ ශ්‍රවණය කරලා හිත් පහදවාගත් හැම දිනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ගෞතම බුදු සාසනේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න හැම දිනාට මේ පින් උපකාරයක් වෙත්වා. රැස් කර ගන්නට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දිනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ සේවය කරන දරුවන් හැම දිනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. නිවසේ සිට ධර්මයේ ශ්‍රවණය කළ ඔබ හැම දිනාටත් අපගේ ආදරණීය දෙමව්පියන්ට, ගුරුවරුන්ට, නෑ හිතමිතුරන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ උතුම් ධර්ම දානමය පින අනුමෝදන් වී හැම දිනම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. කිසි කරදරයක්, බාධාවක් නැතුව, පීඩාවක් නැතුව සුවසේ මේ ජීවිතය ගත කරන්නටත්, පින් රැස් කරගන්නටත්, භාග්‍යතුන් වහන්සේගේ සැබෑම ශ්‍රාවක දරුවන් බවට පත් වෙලා සුගති සම්පත් ඇති කරගන්නටත්, ගෞතම බුදු සාසනේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්නටත් ඔබට අපට ඒ හැම දිනාට මේ පින ඒකාන්තයෙන් උපකාරක ධර්මයක්ම වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය.
නමෝ බුද්ධාය 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 අප කෙරෙහි අනුකම්පාවෙන්ම සම්ප්‍රසාදනීය උතුම් සද්ධර්ම දේශනාව වෙනුවෙන් මැදිරියට වැඩම කොට උතුම් ධර්ම දේශනා සිදු කොට වදාළ ගරුතර මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි හැමදෙනාම සමා කොටගෙන වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. යම්සේ ගරුතර මහා සංඝරත්නයේ ගෞරවයෙන් වැඩම කොටගෙන උතුම් ධර්ම දේශනාව සිදු කොටගෙන ලෝකයට ශ්‍රී සද්ධර්මයේ දායාද කොටගෙන මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. අද සම්ප්‍රසාදනීය උතුම් සද්ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන ඉතාලියේ වෙසෙන මැයි මාස 29 වෙනි දින උපන්දිනයේ යෙදෙන යශෝදා නිල්මිනී සහ මැයි මාස 14 වෙනි දින උපන්දිනයේ යෙදෙන අමල් බුද්ධික යන පින්වන්ත දෙපළට සෙත් පැතීම පිණිස පින්වත් ජේ යශෝදා නිල්මිනී පිරිස් මහත්මිය විසින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුණා. ඉතින් පින්වන්ත ජේ යශෝදා නිල්මිනී පිරිස් මහත්මිය ප්‍රධානයේ පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් අපි තාම දයාසිතින් සිහිපත් කරගන්නට යෙදෙනවා. ඒ වගේම පින්වන්ත ඔබටත් පුළුවන් මේ පරිද්දෙන් මේ උතුම් සද්ධර්මයේ ලෝකයට දායාද කොට ගනිමින් ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ උතුම් ධර්ම දානමය පින්කමට සහසම්බන්ධ වන්න 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ තොරතුරු විමසමින් ඒ පිළිබඳව උනන්දු වෙන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. ඉතින් ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ උදාාර සම්බුද්ධ ශාසනයේ දායාදය හිමි කරගන්න ඔබට කලන මිතුරාවන්න නිරන්තරයෙන් අප සැදී පැහැදී සිටින ශ්‍රද්ධා රූපවාහිනිය නිරන්තරයෙන්ම ශ්‍රද්ධා රූපවාහිනිය සමීපේ රැඳෙන්න කියලා ඔබට ආරාධනා කරනවා. ඉතින් ඔබේ සිත තුනුරුවන උදෙසා මුදුන්පත් වේවා කියන එකයි අපේ පැතුම. මුළු මහත් ජාතියේම සිත තුනුරුවන උදෙසා මුදුන්පත් වේවා. ධර්මයෙන් ජාතියේ සිත සැදේවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය.